Hi. බලමු තව චුට්ට වෙලා කිමු කට්ටිය එනකම්. හරි. ඉතින් වෙලාවක් හොයාගත්තා ලයිව් වෙන්න. ඊයේ රෑ තමයි ආපහු මගේ ට්‍රේනින් සෙන්ටර් එකට ආවේ. ඉතින් දැන් ට්‍රේනින් යන්න කලින් පොඩි වෙලාවක් හොයාගත්තා ඔයාලත් එක්ක කතා කරන්න. ඉතින් මුලින්ම මම පොඩි පොයින්ට් එකකින් මම කියන්නම්. මුලින්ම ඒක මාර හැපි මාර දෙයක්. මං සෑහෙන කාලයක් try කරා. ඔයාලා බලාපොරොත්තුෙන් හිටියා මේ දවස එනකම්. මොකද මේක හීනයක් ලංකාවට ඒ වගේම සවුත් ඒෂියා වලටත්. ඒ හීනෙට යන්න මං අවුරුදු ගාණක් මහන්සි වුණා. ඉතින් මේ අවුරුද්දේ මම දැනන් හිටියා මට මේ achievement එකට යන්න පුළුවන් කියලා. ඒක නිකන් හිතුණු දෙයක් නෙමෙයි ඇත්තරම. ඒක මම සහ මයි කෝච් මේ අවුරුදු 3 plan කරලා අවුරුද්දෙන් අවුරුද්ද කොහොමද අපි improve වෙන්නේ කියලා ඒ ආපු ගමනේ මේ කාලෙ වෙද්දි මට ඒ දේ කරන්න පුළුවන් කියන දේ අපි දෙන්නම දැනන් හිටියා. මොකද මේ ගේම් එකේ මැජික් කරන්න බෑ. අනිවාර්යයෙන්ම ස්ටෙප් බයි ස්ටෙප් ඉම්ප්‍රූව් කරගෙන යන්න ඕන මේ දේ. ඉතින් ගිය අවුරුද්දේ වෙද්දි මේ වගේ ටයිම් එකකට යන්න පුළුවන් කියන දේ අපි දැනන් හිටියා ලබන අවුරුද්දේ. ඒ කියන්නේ මේ අවුරුද්දේ. ඉතින් අපේ ට්‍රේනින් එක අපි ඒක කරගෙන ගියා ඉස්සරහට. ඒ ගිහිල්ලා මම මේ අවුරුද්ද පටන් ගත්තා ඉඳලා try කරා මං ඒ දේ කරන්න. නමුත් අවස්ථා ගානකදී මට ඒක මිස් වුණා. ඉතින් ඔයාලා දැක්ක විදියට first race එක 10.04 wind එක වැඩි වුණා. second race එක 10.16 තුන්වෙනි race එක wind against 10.06 ශ්‍රී ලංකන් record එක කලින් එක. ඊට පස්සේ 10.08 Ostrava ඒකත් wind එක against. තුන්වෙනි එක හොඳටම වැස්ස ඔස්ලෝ. හතරවෙනි එක ස්ටොක්හෝම් ස්ටාර්ට් එක මගේ ලේට් වුණා. ඒක ලෝකෙම කතා වෙච්ච එකක්. ඒක හේතුව ඒ ස්ටාර්ට් එක ගැන. නමුත් කරන්න දෙයක් නැහැ. ඉතින් අපේ ලයිෆ් එකේ chances එකක් මිස් වුණොත් ඒක ආයෙන්නේ නැහැ. අනික අවුරුදු ගානක මහන්සිය තප්පර 9ක් ඇතුළත දැන් තීරණය වෙනවා. එක ස්ටෙප් එකක් මිස් වුණොත් එක ඇන්ගල් එකක් මිස් වුණොත් දුවන ඔක්කොම ටික අහකට. ඉතින් හරි අමාරුයි මේක. ලේසි නෑ. ඉතින් මම ගොඩක් බලාපොරොත්තුෙන් හිටියා. ඒ වගේම පොඩි දුකක් තිබ්බා මේ ඇයි මේක තාම එන්නේ නැත්තේ. හේතුව මම ඔක්කොම රෙඩි. මම ලෑස්ති මේක දුවන්න. නමුත් මට හොඳ කන්ඩිෂන් එකක් තිබ්බේ නැහැ දුවන්න. මම බලන් හිටියේ මට හොඳ වෙදර් කන්ඩිෂන් එකක් එනකම් මට මේක දුවන්න. ඉතින් කොහොම හරි අවසානයේ මම ඒක කරා. මාර සතුටුයි. ඉතින් ඒ ගැන කියන්න වචන නැහැ. ඉතින් මං හිතනවා මේක කෙනෙක් කොහොම තේරුම් ගනිත් දන්නේ නැහැ. නමුත් මම පෞද්ගලිකව මං කියන දේ මගේ ජොබ් එක මෙතනින් ඉවරයි. ඒ කියන්නේ අපි හැමෝටම තියෙනවා ඩ්‍රීම් එකක්. ඒ ඩ්‍රීම් එකට ආවට පස්සේ අපිට එතන අපි එතෙන්ට ආවා. අර නිකන් මං ඉවරයි කියන වගේ ෆීලින් එකක්. ඉතින් අන්න ඒ වගේ ෆීලින් එකක් තියෙන්නේ මට දැන්. හේතුව මේක එච්චරටම මාර දෙයක්. නමුත් මෙතනින් පස්සේ හෙට ඉඳන් මගේ දේවල් ඔක්කොම මට හම්බෙන්නේ එක්ස්ට්‍රා දේවල්, බෝනස්, මගේ ජයග්‍රහණ ඔක්කොම දේවල්
මට බෝනස්. හෙට දවසේ මම මොන කාලයක් වාර්තා කරත් මොන රේස් එකක් දින්නත් පෙරදුනත් මොන දේ වුණත් මට මතක තියෙන්නේ රෙකෝඩ්ස් දෙකයි. පළවෙනි රෙකෝඩ් එක මගේ ශ්‍රී ලංකන් රෙකෝඩ් එක බ්‍රේක් කරපු එක 10:16 එක. දෙවෙනි එක ඊයේ දූප එක. ඉතින් සතුටුයි මට එතෙන්ට යන්න පුළුවන් වෙච්ච එක ගැන. නමුත් මේක මෙතනින් ඉවර නැහැ. අපි තව ඉස්සරහට යනවා. හෙටින් පස්සේ මං කියෝ විදියට බෝනස් ඒක මට මං try කරනවා මගේ best ලංකාවේ අයට ඔයාලට විශේෂයෙන් බලන් ඉන්න අයට මගේ උපරිම දේ මං කරන්න try කරනවා. ඉතින් අපි බලමු ඉස්සරහට මොකක්ද අපිට කරන්න පුළුවන් කියලා. ඉතින් මේ ටයිමින් එක ගැන ඇත්තටම කිව්වොත් ලෝකේ දැනට 169 දෙනෙක් විතරයි මේ සබ් 10 දුවලා තියෙන්නේ. මම 167 වෙනියා. ඉතුරු දෙන්නත් මගේ රේස් එකේ මට පස්සෙන් රේස් එක ඉවර කරපු දෙන්න. ඉතින් ලෝකෙටම පොඩි ගාණක් ඉන්නේ. මේ අවුරුද්දර නෙමෙයි මුළු ලෝකෙටම මේ ලෝකේ පටන් ගත්ත දා ඉඳලා සබ් 10 දුවලා තියෙන 169යි අද වෙනකොට. සවුත් ඒෂියා වල නම්බර් 1. ඒෂියා වල 10යි. ඒකෙනුත් මම 4 වෙනි කාලය. ඉතින් වචන නැහැ කියන්න. ඉතින් මේ අවුරුද්දේ මගේ කාලය තියෙනවා 15 වෙනියට මේ අවුරුද්දේ. මේ අවුරුද්ද පටන් ගත්තී මගේ සහ කෝච්ගේ තිබ්බ එකම ප්ලෑන් එක ඒෂියන් ගේම්ස් මෙඩල් එක, කොමන්වෙල්ත් වල ෆයිනල් දුවන එක, වර්ල්ඩ් චැම්පියන්ෂිප් වල සෙමි ෆයිනල් යන එක. මොකද මේකට අපිට යන්න පුළුවන් දුරක් තියෙනවා, කාලයක් තියෙනවා, ඒකට අවශ්‍ය දේවල් තියෙනවා. ඉතින් අපි අපේ රවුම ඇතුලේ අපි අපේ ලිමිට්ස් අපි දන්නවා. ඉතින් බොරුවට මම කවදාකවත් දේවල් කියලා නැහැ. මට අර එක් කරන්න පුළුවන් මේක කරන්න පුළුවන් කියලා. හැම වෙලේම පොසිටිව් විදිහට හම්බෙන දෙයි නැත්තේ මොනවදයි, පුළුවන් දේ මොනවද, බැරි මොනවද කියන දේ මම නිතරම try කරා හැමෝටම කියන්න. ඉතින් බලමු මේ කාලයත් එක්ක මට හොඳ කාලයක් ඉස්සරහදිත් ටයිම් එකක් රෙකෝඩ් කරගන්න පුළුවන් වුණොත් වර්ල්ඩ් චැම්පියන්ෂිප් වලත් වෙනසක් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ලේසි නෑ. තියෙන්නේ USA වල ස්ට්‍රෝං ඇත්ලීට්ලා ගොඩක් දුවනවා. ලෝකේ දැනට අමාරුම ඉවෙන්ට්ස් අතරින් දැන් 100 meters ගොඩක් උඩින් තියෙනවා. 400 men hurdle එක, එතකොට women's 400 hurdle එක, ඔය වගේ ඉවෙන්ට්ස් කිහිපයක් තියෙනවා. ඒ අතරින් 100 එක මාර ලෙවල් එකක තියෙන්නේ. ඉස්සර බෝට්ලා බ්ලේක්ලා දුවද්දි එයාලා විතරක් රේස් එක ඉස්සරහින් දුවද්දි අනිත් අය හිටියේ ගොඩක් පස්සේ. නමුත් දැන් 990 10:0 අතර මාර ගොඩක් දුවනවා ලෝකේ. හරි අමාරුයි රේස් එක ප්ලේස් එකක් ගන්න. ප්ලේසස් යන්නේ 0.0.01න් රේසස් වෙනස් වෙනවා. ස්පෝර්ට් එක මේක තමයි. අපිට තප්පර 10ක් ඇතුළත හිතන්න දෙයක් නැහැ. හිතුවොත් රේස් එක පරාදයි. ඔටෝමැටිකලි දේවල් වෙන්නේ. ඉතින් අපි ප්‍රැක්ටිස් කරන්නේ ඒකට. ඉතින් ඕක තමයි මේ ස්පෝර්ට් එකේ තියෙන ඇත්ත තත්ත්වය. ඉතින් ඒකයි ගොඩක් කට්ටිය මේකට කැමති, මේක බලන්නේ. ඉතින් අපි බලමු ඉස්සරහින රේසස් වල මට මොනවද කරන්න පුළුවන් කියලා ඉවරලා. ඊට පස්සේ ගොඩක් කට්ටිය මම අහලා තිබ්බා මම මගේ ඔස්ට්‍රාවා රේස් එකේ බ්ලේක් එක්ක මම ෆොටෝ එකක් දාලා තිබ්බා. සාමාන්‍යයෙන් ෆොටෝස් දාන්න නැහැ. ඒකට දාන්න විශේෂ හේතුවක් තියෙනවා. ඒක උනේ මෙහෙමයි. මම එක ඉන්ටර්විව් එක කියන්නම් කියලා කිව්වා.
රේස් එකට ඉස්සෙල්ලා දවසේ මම ට්‍රැක් එකට ගියා ට්‍රේනින් කරන්න. ඒ යනකොට මම දැක්ක බ්ලේක් ඉන්නවා. මම බ්ලේක් දැක්කේ මුලින්ම ටෝකියෝ ඔලිම්පික්ස් වලදී හොප් ට්‍රැක් එකේ මාත් එක්ක බ්ලොක් එකක් දෙකක් ගැහුවා. ඒකත් මට මාර දෙයක්. ඒ වෙද්දි එකක් බ්ලේක් දකින්න එක, දෙක බ්ලේක් එක්ක එදාම බ්ලොක් ට්‍රේනින් කරන්න ලැබිච්ච එක. ඊට පස්සේ මට ඔස්ට්‍රාවලදී හම්බෙද්දී මම ඇත්ත දැක්ක එයා යාගේ ටීම් එකත් එක්ක ඉන්නවා. ෆිසියෝ කෝච් එක්ක මම ස්ට්‍රයිඩ් දෙකක් තුනක් ගහලා ආපහු වෙද්දී බ්ලේක් මගේ මූණට හම්බුණා. මම දැක්කේ නැහැ. මම ෆෝන් එක අතේ තියන් ගියේ. ෆෝන් එක දිහා බලාගෙන හෙඩ්සෙට් එක ගහගෙන සින්දුවක් අහා ගියේ. එකපාරටම ඔලුව උස්සද්දි බ්ලේක් ඉස්සරහා මට මොනවද කිව්වා මට ඇහුන්නේ නැහැ. මම ටක් ගාලා හෙඩ්සෙට් එක ගලවලා මම මොකද්ද කිව්වේ කියලා. සෝරි මට ඇහුන්නේ නැහැ කියලා. මට කිව්වා මං වාගේ රේස් එක දැක්කා. ඒක මාරයි. ඔයා හොඳට ඒක දිව්වා. මං මාර හැපි මං වාගේ බැලුවා රේස් ටික කියලා. මාව එකපාරට ෂොක් වුණා වගේ වුණා. ඒක හේතුවක් බ්ලේක් මගේ රේස් එකක් බලලා තියෙනවා කියන එක. ඒක එක. මොකද මේ ඊට කලින් රේස් එක මම දිව්වේ ජර්මන් වල. ඒකේ දැන්ට මේ අවුරුද්දේ ෆ්‍රෙඩ් කලට කලින් හිටියේ කෙනියන් ඇත්ලීට් පමයියාලා. එයාලව මම බීට් කරනවා මේ රේස් එකේ. ඒක ලොකු නිවුස් එකක් වුණා ලෝකෙ වටේම. අප්‍රිකන් රෙකෝඩ් හෝල්ඩර්ව ලංකාවේ ඇත්ලීට් කෙනෙක් බීට් කරා කියලා. මේ වෙනකම් මේ අවුරුද්දේ එයා එක රේස් එකයි බීට් වෙලා තියෙන්නේ. ඒ මන් දුවපු රේස් එකේ මට විතරයි. ඉතින් ඒක ලොකු නිවුස් එකක් වුණා. ඒක තමයි යොහන් බ්ලේක් බලලා තියෙන්නේ. ඉතින් මං කිව්වා ඌ ඒක හොඳට වුණා රේස් එක. මට සතුටුයි. රේස් එක හොඳට ගියා කියලා ඊට පස්සේ මං එයාට කිව්වා දැක්ක එක සතුටුයි මට ඔයාව. මං ඔයාව දැක්කේ ටෝකියෝ වලදී කියලා කිව්වලා ඔව් මට මතකයි අපි එකට බ්ලොග් කරානේ කියලා ඉවරලා කතා කරලා ඒ වෙලේ ඒ දේ කියලා ගියා. මං එහෙමම කෝච්ට මැසේජ් එකක් දැම්මා. කෝච් බ්ලේක් හම්බුණා. බ්ලේක් මට මෙහෙම කිව්වා කියලා. කෝච්ගේ රිප්ලයි එක you are the top, you are the number one, their eyes on you කියලා මට මැසේජ් එක වෙලා තිබ්බා කෝච්. ඉතින් මාරු ඊට පස්සේ එදා ට්‍රේනින් කරලා අපි ඩිනර් ටයිම් එකේ ඉන්නකොට කිට්ටුට ඇවිල්ලා ආයෙ පාරක් කතා කරලා කිව්වා මේ මොනවද ඔයා කලින් දීපු ටයිමින් කියලා. මං කිව්වා එයා මට ඒක අහලා එයා මට කිව්වා ටයිමින් 10:06 10:08 10:10 කියද්දි මං කිව්වා නැහැ මං 10:10 එකක් දිව්වේ නැහැ 10:08 එකක් දිව්වෙත් නැහැ 06 එකයි 04 එකක් දිව්වා නමුත් ඒක වින්ඩි කියලා. ඕකේ කියලා ඉවරලා මට කිව්වා මේ ඔයා ලංකාවේ ඉමේජ් එක ලෝකේ ඉහළින් තියන්න ඔයා ලොකු දෙයක් කරනවා. ඒක නියමයි. දැන් ලංකාවේ ඇත්ලීට් කෙනෙක් ලෝකේ දුවනවා කියලා මිනිස්සුන්ට පේනවා. ඒක මාර ලොකු දෙයක් කියලා වෙලා මට ඒ වෙලේ කිව්වා. මම ඉතින් කතා කරලා ඒකට තෑන්ක්ස් කරලා හෙට රේස් එකට විශ් කරලා එයා ගියා. ඉතින් ඒකේ ස්පෙෂල් එක තමයි රේස් එකට කලින් එහෙම ඇත්ලීට් කෙනෙක්ට විශ් කරන්නේ නැහැ. හොඳට කරන්න කියලා. සාමාන්‍යයෙන් අපි හම්බෙච්චාම how are you bro, what's up, chilling, have fun ඔය වගේ එකක් කියලා අපි යනවා. මේ ඉවෙන්ට් එකේ හොඳම යාළුවෝ නැහැ. ඉතින් රේස් එකක් එකට දුවනවා කියන්නේ අනිවාර්යයෙන්ම හැමෝම යන්නේ දිනන්න. අනික ඔක්කොම වර්ල්ඩ් ස්ටේජ් එකේ ඉන්න කට්ටිය. ඉතින් එතකොට එයාව හැමෝම ඉන්නේ ප්‍රැක්ටිස් කරලා. ඔක්කොම මේ එක්ස්පීරියන්ස්ඩ් ඇත්ලීට්ලා. ඉතින් එතකොට අපිට අනිත් කෙනාට එක පොයින්ට් ප්ලස් පොයින්ට් එකක්වත් දෙන්නේ නැහැ රේස් එකක් ඉස්සරහට යන්න. ඉතින් එහෙම තියෙද්දිත් බ්ලේක් ඇවිල්ලා මට ඒක විශ් කරද්දි ඒක මට මාර ලොකු දෙයක්. අනිත් එක හැමෝම දන්නවා ඔයාලා බ්ලේක් කියන්නේ කවුද කියලා. second fastest man in the world all time 100 and 200 Olympic medalist කෙනෙක්. world champion කෙනෙක්. තියාගෙන් මට හොඳක් අහගන්න හම් වෙනවා කියන්නේ මගේ ජීවිතේ මම ලබපු ලොකු අගය කිරීමක්. ඉතින් මට තව එක්කෙනයි අහගන්න තියෙන්නේ ඒ බෝල් ගෙන් විතරයි. එතනින් එහා මට
කෙනෙක් නැහැ මට අහගන්න ඇත්තටම. ඉතින් ඒක මාර හැපි. පොඩි කාලේ මගේ ඩ්‍රීම් එකක් එයාලව දකින්න ෆොටෝ එකක් ගහගන්න එක. නමුත් මගේ මහන්සිය කැපවීම හැමදේම නිසා මට අවස්ථාව ලැබුණා. එයාලත් එක්ක එකට දුවන්න රේස් එක හිට ගන්න. ඒක මගේ ජීවිතේ මම ලැබපු ලොකුම වාග්යක්. වාග්යක් කියන්නේ කැපවීමෙන් ගත්තු දෙයක්. ඉතින් ඒක තමයි කතාව. රේස් එකෙන් පස්සේ ආවා. අපි කතා කරා. මම විශ් කරා. මටත් හොඳට රේස් එක කරා කියලා මට විශ් කරා. මම ඊට පස්සේ ලංකාවේ කට්ටිය බ්ලේක් එක්ක මගේ පෝස්ට් ෂෙයා කරලා තිබ්බ ගොඩක් අය. මම බ්ලේක්ට Facebook එකේ අරගෙන ටැග් කරලා තිබුණු ෆොටෝ එකක් පෙන්නුවා මේ ලංකාවේ වැඩියෙන් කතා වෙන්නේ මං ගැන නෙමෙයි දැන්. උඹ ගැන කියලා මං කිව්වා. ඊට පස්සේ කිව්වා ඔය ඒක තමයි මේ හැමෝටම තෑන්ක්ස් කරන්න කිව්වා. මම ඒක හැමෝම මගේ පෝස්ට් එකේ මම යටින් ඇඩ් කරා බ්ලේක් හැමෝටම තෑන්ක්ස් කරන්න කිව්වා කියලා. ඉතින් ඕක තමයි ඒ ස්ටෝරි කතාව. ඉතින් ඕක තමයි ගොඩක් කට්ටිය බලන් හිටියේ. මේක මට ටයිප් කරන්න බෑ. මගේ පෝස්ට් එක අනික ලොකු ගාලයක් යනවා මට මගේ තියෙන වෙලාවත් එක චුට්ටක් අමාරුයි. නමුත් මම හිතනවා මේක ඉන්ටර්විව් එකේ කියපු එක හොඳයි කියලා. ඉන්ටර්විව් එක නෙමෙයි ලයිව් එක. කොමන්වෙල්ත් ගේම්ස් තියෙනවා. ඊට කලින් වර්ල්ඩ් චැම්පියන්ෂිප් එක එනවා. ඉතින් වර්ල්ඩ් චැම්පියන්ෂිප් වල මම අර කලින් කිව්ව දේ තමයි අපේ ටාගට් එක තිබ්බේ හීට් එකෙන් සෙමි එකට යන එක. ඉතින් මේකෙදී හොඳ ටයිම් එකක් බලමු. මොකද සෙමියක් දුවනවා කියන්නේ වර්ල්ඩ් ලෙවල් එකේ මාරයි. ෆයිනල් යනවා කියන්නේ ඉතින් ආයේ දිනුවා වගේ තමයි. මෙඩල් ඕනෙත් නැහැ. world best 8 එනවා කියන්නේ ආයේ මෙඩල් ඕනේ නැහැ. ඉතින් බලමු. මගේ බෙස්ට් කරන්න try කරනවා. කොමන්වෙල්ත් ගේම්ස් තියෙන්නේ වර්ල්ඩ් චැම්පියන්ෂිප් මීට් එකෙන් පස්සේ සති 3කට විතර සති 2කට විතර පස්සේ මේ තියෙන තත්ත්වෙත් එක්ක ගොඩක් දුරට ෆයිනල් එකක් දුවන්න මෙඩල් එකක් try කරන්න පුළුවන්. ලේසි නෑ. ජමේකා, කෙන්යා, ඉංග්ලන්ඩ් ඉතින් ඔය වගේ රටවල් ගොඩක් අය දුවනවා. මාත් එක්ක එකට දුවන කට්ටිය සවුත් අප්‍රිකා, සිම්බීනේ, ප්‍රෙස්කෝට්, ඔමයියාලා ඔක්කොම දුවනවා. ලේසි නෑ. නමුත් අපි try කරමු. try කරන එක තමයි වටින්නේ. try කරලා පෙරදුනත් අවුලක් නෑ. මොකද නිකන් ඉන්නවට වඩා try කරන එක වටිනවා. ස්පෝර්ට් වලත් එහෙමයි, ලයිෆ් එකත් එහෙමයි. ඉතින් වඩා වැදගත් අතාරින්න නැතුව මොන ප්‍රශ්න ආවත් ඉස්සරහට යන එක, try කරන එක, දේවල් වෙනස් කරගන්න උත්සාහ කරන එක. මොකද අපිට නිකන් දේවල් ලැබෙන්නේ නැහැ. අපි දෙයක් මහන්සි වුණොත් විතරයි අපිට දෙයක් ලැබෙන්නේ. ඉතින් ඒක තීරණය වෙයි තමන්ගේ වෙන මහන්සියත් එක්ක. මොකද අපිට අනිත් අයව නවත්තන්න බෑ. අපිට පුළුවන් අපිව මේ ඉම්ප්‍රූව් කරගන්න විතරයි. ඉතින් ඒක ක්‍රීඩකයාට ගොඩක් දේවල් මත වෙනස් වෙනවා. ඡාන හැමදේම පහසුකම් මෙන්ටැලිටි එක ඔක්කොම දේවල් මත ඉතින් හැම වෙලේම try කරනවා ඒ දේ උපරිම ලෙවල් එකේ තියාගන්න වෙනස් කරන්න පුළුවන් දේවල් සහ බැරිව වෙනස් කරන්න බෑ කොහොමද. ඉතින් අපි බලමු try කරලා මෙල්ලක් ගන්න. ඉතින් වෙලාවත් එක තව විනාඩි 9ක් විතර තියෙන මට ප්‍රැක්ටිස් වලට. මම කතාව නවත්තන්නම් මෙතනින්. අන්තිමට මට තියෙන දෙයක් කියන්න විශේෂයෙන් ඔයාලට මම අර රේස් එක ඉවර කරලා මම වීඩියෝ එකක් කරනවා. ඉතින් මේ වීඩියෝ එකේ හිතලා කියවිච්ච දෙයක්වත් ඒ වෙලේ තිබ්බ ටෙන්ෂන් එක නිසා හරි සතුටට හෝ කියවිච්ච දෙයක් නෙමෙයි. හිතලා මම ඒක කිව්වේ. ඒක මගේ හයි ටයිම් එක. ඉතින් ඒ අවස්ථාව එනකන් ගොඩක් අය බලන් හිටියා. මං එක්ක හිටියා. මට විශ් කරා. සමහරු බෑ කිව්වා. මේක කරන්න බෑ කිව්වා. මට ආව ප්‍රශ්න මං දන්නවා. මං එක්ක ළඟ හිටපු අය දන්නවා. මාව ආශ්‍රය කරන අය දන්නවා. මං කරපු දේවල්, මට හම්බෙච්ච දේවල්, මට මොනවද හම්බෙන්නේ නැතුව ගියේ. ඉතින් ගොඩක් දේවල් තියෙනවා මගේ කතාවේ. ඉතින් ඒ ඔක්කොම මැද්දේ මේ ආපු ගමන ගැන මට සතුටුයි මාර විදිහට. ඉතින් මං කෝච් එකත් කතා කරා අපි රේස් එකෙන් පස්සේ. කෝචුත් දන්නේ නැහැ මගේ ලයිෆ් එකේ සමහර පාර්ට්ස්. ඉතාලිය ඇවිල්ලා අපි ආපු ගමන.
මොකද මට කෝච් හම්බුනේ 2019 දී. මම කතාව කිව්වා එදා රෑ එක මාර ඉමෝෂනල් කතාවක් කෝච්ට සහ ෆිෂියෝ විතරයි මාත් එක්ක හිටියේ ටීම් එකේ. මොකද එයාලා දෙන්න මට අත්‍යවශ්‍ය නිසා මම එයාලත් එක්ක ගියේ. අනිත් අය ආවේ නැහැ. එයාලව මීට් එක දවසට අවශ්‍ය නැහැ. එයාලා ඕනේ මීට් එකට ඉස්සෙල්ලා. ඉතින් එයාලා දෙන්නගේ ජීවිතේ ඒක ලොකු ඇචීව්මන්ට් එකක්. මොකද සබ් 10 රණ කෙනෙක්ගේ කෝච් කෙනෙක් වෙන එකයි ෆිෂියෝ කෙනෙක් වෙන එකයි වෙනම ලෙවල් එකක්. ඉතින් ඒක එයාලගේ ජීවිතේ කැරියර් ඇචීව්මන්ට් එකක් ඇත්තරම. ඉතින් ඒක එයාලට මාර ෆීලින්. ඉතින් ඒක ඇහුවට පස්සේ මම කතාව කියලා එයාලා කිව්වේ ඉපුන් මේක දවසක වීඩියෝ කරන්න ඕනේ කියලා. මේක මිනිස්සු අහන්න ඕනේ. මේක දවසක වීඩියෝ කරන්න ඕනේ. අපි මේක මිනිස්සුන්ට කියන්න ඕනේ කියලා. ඉතින් මම කිව්වා ඒක කියන්න ඕනේ. අපි දවසක අපි මේක වීඩියෝ කරමු. දවසක වීඩියෝ කරලා මේක මිනිස්සුන්ට දෙමු. මොකද බලාපොරොත්තු අනාගතේ දැකලා තමන්ගේ ටාගට් එකක් දැකලා යන මිනිස්සුන්ට එන බාධක ඒ බාධක වලට මුහුණ දෙන්නේ කොහොමද? එන ප්‍රශ්න මගහැරලා යන්නේ කොහොමද? ඒවට මුහුණ දෙන්නේ කොහොමද? ඒ ඔක්කොම දේවල් ඒ කතාව ඇතුළේ තිබ්බා මගේ. ඉතින් ඒක කෝච් ඒක ඇහුවට පස්සේ තමයි කිව්වේ මම ඔච්චර විස්තරයක් දන්නේ නැහැ. මේ ඉතින් අපි ඒක වීඩියෝ කරමු දවසක කියලා. ඉතින් මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා දවසක ඒක වීඩියෝ කරලා දවසක ඒක එළියට දාන්න. ඉතින් ඒකෙන් මම කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ හීන වෙනුවෙන් ඉන්න පොඩි අය. මේකට වයස් ભેදයක් නැහැ. නමුත් පොඩි අය හීන මොනවාම හරි හේතුවක් නිසා අතරමඟ අතහැර ගන්න නැතුව තමන්ගේ හීනෙට ගිහිල්ලා එදාටත් ඒ කෙනත් මං වගේ කතා කරන්න පුළුවන් ලෙවල් එකට ගේන්න පුළුවන් නම් මගේ කතාවෙන් මට එච්චරයි. මට ඊට වඩා ලොකු දෙයක් නැහැ. මං හිතනවා ඒක තමයි මට එයාලා වෙනුවෙන් දෙන්න පුළුවන් ලොකුම දේ කියලා. ඉතින් කවදාක්වත් හීන කිසිම හේතුවක් නිසා අතාරින්න එපා. වෙන කෙනෙක් නිසා හීන නැති කරගන්න එපා. කවුරු නිසාවත් කිසිම හේතුවක් නිසා. මොකද අපිට දවසක මොන දේ ලැබුණත් අපි දවසක දුක් වෙයි. මගේ හීනේ මට අද ඇචීව් කරගන්න බැරි වුණා කියලා. ඉතින් ඒ දේ කරගන්න එපා. ඒක තමන්ට කරගන්න ලොකු වැරද්දක්. සමාව දෙන එකක් නැති වෙයි තමන්ටම ඒ දේ වුණොත්. ඉතින් ඒ හීනේ අනිවාර්යයෙන්ම දවසක වැලියු එකක් තියෙනවා ලෝකේ. වටිනාකමක් තියෙනවා. තමන්ගේ ටාගට් එකට තමන් ගියොත් අනිවාර්යෙන් ඒ වටිනාකම දවසක හොයාගෙන එනවා. අපි ඉන්නේ ලංකාවේ. ගොඩක් දේවල් මේ ලෝකෙ මීට වඩා ගොඩක් ලොකුයි. පිටරට ඉන්න අයයි පිටරට ගිහිල්ලා ඇවිල්ලා තියෙන අයයි ලංකාවේ ඉඳලා ඉන්ටර්නෙට් එකෙන් පිටරට යන හොයන විස්තර හොයන තොරතුරු හොයන අයයි මේ දේ දන්නවා. හැම දෙයකටම වටිනාකමක් තියෙනවා කියන එක. වෙන රටක පාරේ චිත්‍රයක් ඇඳද්දත් ඒකට වටිනාකමක් තියෙනවා මේ මිනිස්සයාට. මොකද මේ මිනිස්සයාගේ හැකියාව ආර්ට් එක එයා ඒකට වැලියු එකක් දෙනවා, වැලියු කරනවා. ඉතින් දවසක තමන්ගේ හීනේ අනිවාර්යයෙන්ම මේ ෆීල්ඩ් එකේ වැලියු එකක් තියෙනවා. තමන්ගේ වැලියු එක අප් කරගන්න හැමදාම මහන්සි වෙන්න කවුරුත් ඒක කරලා දෙන්නේ අපිට. අපිට විතරයි ඒක කරන්න පුළුවන්. මොන ටීම් හිටියත් කොච්චර වියදම් කරත් කොච්චර කට්ටිය පුෂ් කරත් තමන් ඒකට ලෑස්ති නැත්නම් මානසිකව කායිකව තමන්ට දේවල් කැපකිරීම කරන්න බැරි නම් කවදාකවත් ඒක එතෙන්ට යන්න බෑ. ඉතින් ඒක අතක තියාගන්න. ඒක කරන්න පුළුවන් හැමෝටම. ඉතින් ගොඩක් ස්තුතියි මම එක්ක හිටියට. ඔය ටයිම් එක කමෙන්ට්ස් බැලුවා නම් පෙනෙයි කොච්චර කී දෙනෙක් ආසාවෙන් හිටියද ඔය වගේ ටයිම් එකක් ලංකාවේ රෙකෝඩ්ස් ලිස්ට් එකේ බලද්දි දැන් උඩම තියෙන්නේ 100 meters 9.96 කියලා. ඉතින් ඒක ලොකු ඇචීව්මන්ට් එකක් ලංකාවටම ඉතිහාසෙටම ලංකාවේ සවුත් ඒෂියා වලටත් එහෙමයි. ඉතින් ඒක එතෙන්ට යනකම් මං එක්ක හිටපු හැමෝටම ගොඩක් ආදරෙයි. මොකද ෆෑන්ස්ලා විදිහට ඔයාලට කරන්න පුළුවන් ඒ දේ විතරයි. මම ඒක දන්නවා.
ඉතින් ගොඩක් ස්තුතියි ඒකට. මම හැම දෙයක්ම මම බලාගෙන ඉන්නේ. මට හැමෝටම රිප්ලයි කරන්නම් බැරි වෙයි. නමුත් මම පුළුවන් විදියට ඒ දේ කරනවාම. ඉතින් මම එක්ක හිටියට ගොඩක් ස්තුතියි. ඉස්සරහටත් ඉන්න කියලා මම ඉල්ලා සිටිනවා. මොකද මම මොන දේ කරත් අන්තිමට ලංකාව වෙනුවෙන් ඒ දේ එකතු වෙන්නේ. ඉතින් විශේෂයෙන් කියන්න ඕන ගොඩක් ස්තුතියි. අනිත් කාරණේ අවසානයේ මම දැක්ක මම අර කියපු කතාවක් නිසා සමහර මාධ්‍ය වැරදි විදිහට මගේ මං කියපු දේ විකෘති කරලා දාලා තිබ්බා. ඉතින් ඔයාලා දන්නවා. ඉතින් වගකීම් යුතු මාධ්‍ය කිව්වට එහෙම පළවෙනි කෑල්ල නැහැ මාධ්‍ය විතරයි. නැත්තම් එහෙනම් මම කියපු වීඩියෝ එකේම ඒක යටින් පෝස්ට් කරලා උඩින් අර වගේ එකක් කියන්නේ කැප්ෂන් එක. ඉතින් ඔවම තමයි. ඔය සාමාන්‍ය දේවල් ලංකාවේ අනිත් දේවල් එක්ක බලද්දි මම දැක්කා ඉෂුව වෙලා තිබ්බා එළියට ලියුමක් මට මං එහෙම කිව්වට මට මේ දේවල් ගෙවලා කරලා තියෙනවා කියලා. ඉතින් ඒකේ තියෙන්නේ මොනවද මට මොනවද ලැබිලා තියෙන්නේ මොනවද නැත්තේ කියන දේ මම හොඳට දන්නවා. ඉතින් මට කියන්න දෙයක් නැහැ. මට අද කෝල් කරා සෙක්‍රටරි ස්පෝර්ට් මිනිස්ට්‍රි එකේ. ඉතින් මට ෆස්ට් ටයිම් කතා කරේ මට එයාව හම්බුනේ ෆස්ට් ටයිම්. ඉතින් එයාට මම මගේ විස්තරය කිව්වට පස්සේ එයා අහගෙන හිටියා ඔක්කොම දේවල්. අහගෙන ඉඳලා එයා පිළිගත්තා ප්‍රශ්නයක් වෙලා තියෙනවා මෙතන කියලා. ඉතින් එයාගේ පැත්තෙන් ඒ දේ ඉක්මනට හොයලා බලලා මට කියන්නම් කියලා කිව්වා ඉක්මනින්ම. ඉතින් මං එයාට කිව්වා ස්තුතියි ඒක හොයලා බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් එකක් මං කැමති එයා කතා කරපු විදිහට මොකද එයා ක්‍රීඩකයාට ඇහුම්කන් දෙනවා. ඉස්සරලාම කරන්න ඕනේ ඒක. අනිත් කෙනා කියන්නේ මොකද්ද කියන දේ අපි අහන එක. ඉතින් ඒ අහලා එයා කිව්වා ඔව් විපුන් මට මෙතන තේරෙනවා ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියලා. ඉතින් එයා ඒකට ඉක්මනට බලයි මේ විසඳුමක්. ඉතින් ඒකට මම මුකුත් කියන්නේ නැහැ. මොකද මං එයා මගෙන් කාලයක් ඉල්ලුවා ඒ දේ හොයලා බලන්න සහ හොයලා බලලා එයා මට ඒකට උත්තරයක් දෙයි. කෙනෙක් මට වචනයක් දුන්නාට පස්සේ මට මේ වගේ කාලයක් ඕනේ කියලා මම එයාගේ කාලයට කලින් මම ඒකට උත්තරයක් දෙන එක වැරදි. එහෙම කරන්න හොඳ නැහැ. ඉතින් එයාගේ කාලය අරගෙන මට උත්තරයක් දෙයි. අපිට ඉක්මනින්ම කතා කරන්න පුළුවන් දවසක් එයි අපි ඒකට. ඉතින් ඒකම කියන්න කැමති අර ඒ ලියුම මම දැක්ක කට්ටිය ෂෙයා කරලා ඒක නිකන් මඩ වගේ පාරක් ගිහින් තිබ්බා. ඕවා නෝමල් මොකද මම 2017 ඉඳන් දුවන් එනකොට මම ලංකාවට ඇද්දි මෙන්න මේ වගේ මිටි ගොඩක් යනවා ලියුම්. මේ දුවන්න බැරි වෙන්න. ඉතින් මම එයා කියලා ඇත්තදී ඒ නිසා මට ඒවා අවුලක් නෑ මට ගානක් නෑ. ගොඩක් කට්ටිය ෂෙයා කරලා තිබ්බා. ඉතින් ඒ වගේ මුදල ඒ ලියුමේ තියෙන මුදල් ටික ඔක්කොම කවුන්ට් කරලා ඒ ගානට අවුරුදු 3කින් මට වඩා දුවන්න පුළුවන් කෙනෙක් ලංකාවට බිහි කරන්න පුළුවන් නම් මම මාර හැපි. මොකද අපිට එහෙම වුණොත් 2024 රිලේ ටීම් එකක් පුළුවන් දුවන්න ලංකාවට මෙඩලයක් ගේන්න අනිවාර්යයෙන්ම. අනිකුත් මේ ස්පෝර්ට් වලටත් අපිට ඒකම මේ ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේ ගානකින් ඇත්ලීට් කෙනෙක් හොඳ ඇත්ලීට් කෙනෙක් බිහි කරන්න පුළුවන් නම් ඒක මාරයි. ඉතින් හොඳයි ඉතින්. එහෙනම් thank you මට වෙලාව හරි ප්‍රැක්ටිස් වලට. ගොඩක් ස්තුතියි මම එක්ක හිටියට. මම පුළුවන් දේ කරනවා අනිවාර්යයෙන්ම. මම try කරනවා මට හරියන්න පුළුවන්, වර්ධින්න පුළුවන්. කොහොම වුණත් මට ප්‍රශ්නයක් නැහැ. මම try කරනවා. කමෙන්ට්ස් එකක් දෙයක් කියවන්නම් ඔය පිස්සුත් එක්ක. නෑ කිසිම අවුලක් නැහැ. හේතුව මේ මං කලින් කිව්වා වගේ මට කායෙක්වත් ෆයිට් එකක් නැහැ. මගේ ෆයිට් එක තියෙන්නේ මාත් එක්ක. අනිත් අය මොනවා කිව්වත් මම දන්නවා මම මොනවද ඇචීව් කරලා තියෙන්නේ, මොනවද මම කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ කියන දේ. ඉතින් එතනින් එහා මට වඩා හොඳ කාලයක් වාර්තා කරන කෙනෙක් මට ඇඟිල්ලක් දික් කළා මොනවා හරි කිව්වොත් මම ඒක අහන්න ලෑස්තියි. ඇයි යා මට ඒක කිව්වේ කියලා. ඉතින් අනිත් අය කමෙන්ට් කරනවා, මැසේජ් දානවා, පෝස්ට් ෂෙයා කරනවා වගේ
ලේසි නෑ මේ දේ කරන්න. ඒක අමාරුයි. ඒක මම දන්නවා. ඒක ඔයාලත් දන්නවා. ඉතින් ඒවා ගැන ප්‍රශ්නයක් නෑ. මං එහෙම මානසික වැටෙන්නේ නෑ. එහෙම වැටුණා නම් එන්නත් බෑ මේ ගමන. ඔයාලටත් මං කියන්නේ ඒකයි. තමන්ගේ ඉලක්ක වලට යන්න අනිවාර්යෙන් දවසක ඔයාලටත් දිනන්න පුළුවන්. ඉතින් ගොඩක් ස්තුතියි මම එක හිටියට ආදරේ ගොඩක්. ඇත්තටම කියන්නේ හදවතින් බොරුවට නෙමෙයි. මොකද මට හම්බෙච්ච ලොකුම දේ මාර ෆෑන් බේස් එක. ස්පෝර්ට් අපි ස්පෝර්ට් එක මෙතනින් ඉස්සරහට අරන් යන්. මම දවසක ක්‍රීඩාවෙන් අයින් වෙයි. හැබැයි මගෙන් බූස්ට් වෙච්ච ලංකාවේ ඇත්ලටික් වේවා අනිත් ස්පෝර්ට් වේවා එන පොඩි අයව පරිස්සම් කරලා අරන් යන්න දවසක ලෝකේ පොඩි අය නැත්තම් අපිට අනාගතයක් නැහැ. අනාගතේ ඉස්සරහට. ඉතින් පරිස්සමින් හැමෝම ඉන්න මේ කාලේ චුට්ටක් අමාරුයි මන් දන්නවා. මට තේරෙනවා. මට දුකයි. අපි පුළුවන් දේ කරනවා. මම මට පුළුවන් දේ කරනවා. ඉතින් අල්ලගෙන ඉන්න හොඳ කාලයක් එයි. ඉක්මනින්ම අපි බලමු හැමදේම මොනවා වුණත් ඉස්සරහට මොන දේ වුණත් මට මුලා මතක නැහැ. මට කරපු දේවල් මට මතකයි. මම මගේ සීමාව ඇතුළත මගේ උපරිම ලිමිට් එකට වෙනකම්ම මම දේවල් කරනවා. ඔයාලත් එක්ක මම ඉන්නවා. රටක් විදිහටවත්, ජාතියක් විදිහටවත්, ආගමක් විදිහටවත් නෙමෙයි ඔයාලා මාත් එක්ක ඉන්නේ. මම ඒක දන්නවා. මං කියන පුද්ගලයා වටා මිනිස්සු ඉන්නේ මං දෙයක් කරලා තියෙන නිසා, මං දෙයක් පෙන්නලා තියෙන නිසා. මම ඔයාලට ඉස්සරහට යන්න පාරක් පෙන්වන නිසා කියලා මං හිතනවා. ඉතින් ඒක විතරක් තියාගන්න. ඉතින් බලාපොරොත්තුෙන් ඉන්නවා ඉක්මනින්ම නැවත හොඳ කාලයක් වාර්තා කරලා ඔයාලව සතුටු කරන්න පුළුවන් දවසක් එයි කියලා ආයෙ ළඟදීම අපි බලමු. එහෙනම් thank you මාත් එක්ක ඉන්නවට thank you මේකට ආවට live එකට.